නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි කාරුණික සදහැවත් පින්වතුනි, අදත් අපි ධර්ම සාකච්ඡාවක් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාවේ තුන්තරා බෝධියක් විග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ලෞතර බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය, අරිහත් බුද්ධත්වය. එතකොට අපි තේරුම් ගන්න ඕන ලෞතර බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ කිසිම කෙනෙකුගේ, ඒ කියන්නේ ගුරුවරයෙකුගේ ගුරුහරුකමක් නැතිවයි. තමාගේම ඥානෙ, ස්වයං භූ ඥානෙ. ඒ වගේම අපි දන්නවා පච්චේක බුද්ධත්වයටත් එහෙමයි. හැබැයි අපි දන්නවා අරිහත් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් ලෞතර බුද්ධ ශාසනයකදී පමණයි. ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට බිහි වෙලා ධර්මය දේශනා කළාට පසු තමයි අරිහත් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ බුද්ධ ශාසන හැම එකක්ම එක හා සමාන නැහැ. ප්‍රඥාධික බුද්ධ ශාසන, වීරාධික බුද්ධ ශාසන, සද්ධානුසාරී සද්ධාදිශක බුද්ධ ශාසන. එතකොට කෙසේ වෙතත් අපි තේරුම් ගන්න ඕන මේ ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට බිහි වුණාට පස්සේ තමයි අරිහත් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ලෞතර බුද්ධත්වයට කෙනෙක් පත් වෙන්නේ තමාගේම ඥානෙන්. පච්චේක බුද්ධත්වයට පත් වෙන්නේ තමාගේම ඥානෙ, ගුරුවරයෙක් නැතුව. හැබැයි අරිහත් බුද්ධත්වයට ඒකයි අපි තේරුම් ගන්න. අරිහත් බුද්ධත්වයට පත් වෙන්න කලින් සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන. අරිහත් බුද්ධත්වයට පත් වෙන්න කලින් සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන කොහොමද කෙනෙක් සෝතාපන්න වෙන්න ඕන? කෙනෙකුට පුළුවන්ද තනියම සෝතාපන්න වෙන්න? තමාගේම ඥාණයෙන් සෝතාපන්න වෙන්න පුළුවන්ද? තමාගේම ඥාණයෙන් සෝතාපන්න වෙන්න බෑ. මෙන්න මේකට තමයි බුදුහාමුදුරුවෝ සෝතාපට්ටි අංග 4ක් විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා අරිහත් ත්වයටපත් වෙන්න නම් මුලින්ම සෝතාපන්න ඵලයටපත් වෙන්න ඕන. සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් මෙන්න මේ සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. ඒ අංග 4 පූර්ණේ කරගන්න ඕන. අපි දැන් මේ ධර්ම කරුණු කාරණා සූත්‍රයක් ඇසුරෙන් බලමු කොහොමද බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. මොනවද මේ සෝතාපට්ටි අංග? මේක තේරුම් ගන්න පුළුවන් බොහොම පහසුවෙන් මෙන්න මේ ဒုတိ ය සාරිපුත්ත සූත්‍රය. ဒုတိ ය සාරිපුත්ත සූත්‍රය. ဒုတိ ය සාරිපුත්ත සූත්‍රයේ බොහොම සරල, ගාම්භීර සූත්‍රය. බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මොනවාද මේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ අතර දෙබසක්. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න 3ක් අහනවා සරියුත් හාමුදුරුවෝ. අපි බලමු මොකද්ද මේ පළවෙනි ප්‍රශ්නය කියලා. බුදුහාමුදුරුවෝ අහන්නේ සරියුත් හාමුදුරුවන්ගේ මෙන්න මේ ප්‍රශ්නය. සෝතාපට්ඨියංගං හිදං සාරිපුත්ත උච්චති කතමන්නුකෝ සාරිපුත්ත සෝතාපට්ඨියංගං. සෝතාපට්ඨියංග කියලා කියනවා සාරිපුත්ත. මොනවද මේ සෝතාපට්ඨියංග?
ඔන්න බුදුහාමුදුරු සරියුත් හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය. එතකොට බුදුහාමුදුරු මෙම ප්‍රශ්නය හැව්වහම සරියුත් හාමුදුරු පිළිතුරක් දෙනවා. මොකක්ද දෙන පිළිතුර? සප්පුරුෂ සංසේවුයි බන්තේ සෝතාපට්ටි අංග. අන්න පළවෙනි සෝතාපට්ටි අංගය. මොකද්ද? සප්පුරුෂ සංසේවුයි. සප්පුරුෂ සංසේවුයි. අපි මේකටම තමා කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. කලන මිතුරෙක් මුණ ගැහෙන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කලන මිතුරා. එහෙමත් නැත්නම් ඒකටම තමයි අපි කියන්නේ ආර්යානන් දස්සාවි. ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න ඕන. ආර්යානන් දස්සාවි. කල්යාණ මිත්‍රෙක්, කලන මිතුරෙක් මුණ ගැහෙන්න ඕන. මේ කෙලෙස් නසපු කෙනෙක්. කෙලෙස් නසමින් ඉන්න කෙනෙක්. කවුද කෙලෙස් නසපු අය? කෙලෙස් නසපු අය තමයි, කෙලෙස් නසලා අවසන් අය තමයි බුදුහාමුදුරුවෝ කෙලෙස් නසලා අවසන්. අරහතන් වහන්සේ කෙලෙස් නසලා අවසන්. එහෙනම් කවුද කෙලෙස් නසමින් ඉන්න අය? ඒ අය තමයි සෝතාපන්න, සකදාගාමි, අනාගාමි යන මාර්ගවල සහ ඵලවල ඉන්න අරිය උත්තමයෝ. එතන තේරුම් ගන්න ඕන එහෙනම් පළවෙනි සෝතාපට්ටි අංගය තමයි සප්පුරුෂ සංසේවෝ. එහෙමත් නැත්නම් කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕන. කල්යාණ මිත්‍රයෙකුට පමණයි මේ කෙලෙස් නසන හැටි කියලා දෙන්න පුළුවන්. මොකද ඒ උත්තමය විතරයි එක්කෝ කෙලෙස් නසලා අවසන්, එහෙමත් නැත්නම් තවම කෙලෙස් නසමින් ඉන්නේ. ඒකයි තේරුම් ගන්න. ඒ වගේම දෙවෙනි අකුර. දෙවෙනි අංගය. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. සද්ධම්ම ශ්‍රවණං සෝතාපට්ටි අංගං. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මොකද කරන්න ඕනේ? සද්ධම්ම ශ්‍රවණ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුවට විතරක් හරියන්නේ නැහැ. ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහුවට විතරක් හරියන්නේ නැහැ. මුණ ගැහලා මොකද කරන්න ඕනේ? මේ කෙලෙස් කපන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. මෙන්න මේ අංග දෙක එහෙනම් බාහිරෙන් ලැබෙන්න ඕන. බාහිරෙන් ලැබෙන්න ඕන. මේ අංග දෙකට අපි කියනවා, මේ අංග දෙක පරිපූර්ණ කරගන්නවට කියනවා පරතු ගෝසක ප්‍රත්‍යය කියලා. පර පිටින්. පරතු ගෝස ගෝසාවක් ඇහෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ප්‍රත්‍ය පරතු ගෝසක ප්‍රත්‍යය. මෙන්න මේ අංග දෙක පිටින් ලැබෙන්න ඕන. තුන්වෙනි අංගය මොකක්ද එහෙනම්? යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගං. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? අපි සරලව තේරුම් ගත්තොත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ මෙන්න මේ කුසලය කියන්නේ මොකද්ද? අකුසලය කියන්නේ මොකද්ද? කුසල මූලය කියන්නේ මොකද්ද? අකුසල මූලය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන ඔක්කොටම කලින්. ඊට පස්සේ තේරුම් ගන්න ඕන මේ සිතේ මේ අසකනාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන හයෙන් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා, ඒ රූපයට පටිච්ච වීම නිසා මේ වර්තමාන මොහොතේ තමාගේ සිතේ උපදින අරමුණ තම ආශ්‍රය කළ යුතු සිත පිරිසිදු වෙන එකක්ද? ඒ කියන්නේ කුසලයේ වර්ධනය වෙන එකක්ද? කුසලයේ අභිවර්ධනය වෙන එකක්ද? එහෙමත් නැත්නම් තමාගේ සිත අපිරිසිදු වෙන අකුසලයේ වර්ධනය වෙන එකක්ද? ඒකයි තේරුම් ගන්න. කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසලා ධම්මා පරිහායಂತಿ ද. එහෙමත් නැත්නම් අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ ද. හැබැයි ඒකට නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය මේ හේතුඵල ධර්මය තේරුම් ගන්න ඕන. අන්න ඒකයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන්.
මේ සිතේ උපදින අරමුණ තම ආශ්‍රය කළ යුතු සිත පිරිසිදු වෙන අරමුණක්ද එහෙමත් නැත්නම් ප්‍රහාණය කළ යුතු සිත අපිරිසිදු වෙන අරමුණක්ද? ඒකයි තීරුම් ගන්න ඕන. එහෙනම් මොකද්ද? හතරවෙනි අංගය. ධම්මානුධම්ම පටිපත්ති සෝතාපට්ටි අංගන්ති. ධම්මානුධම්ම පටිපදා. ඒ කියන්නේ දැන් තමාට තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මේ උපදින අරමුණ කුසලයක්ද අකුසලයක්ද? ඒ අරමුණ ආශ්‍රය කිරීමෙන් සිත පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? එහෙනම් මම ඒක අස්ස කරන්න ඕනද පස්ස කරන්න ඕනද? එහෙමත් නැත්නම් සේවනය කරන්න ඕනද සේවනය නොකරන්න ඕනද? මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ දැන් මොකද කරන්න ඕනේ හින? සිත පිරිසිදු වෙනවා නම් ඒක ආශ්‍රය කරන්න ඕන, සේවනය කරන්න ඕන, අස්ස කරන්න ඕන. සිත අපිරිසිදු වෙනවා නම් ඒක පස්ස කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, සේවනය නොකරන්න ඕන. ඒකයි තේරුම් ගන්න. මෙන්න මේකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපත්ති. එහෙමත් නැත්නම් ප්‍රතිපදාව කියලා. එහෙමනම් දැන් අපි තේරුම් ගත්තා පිටින් අංග දෙකක් උදා කර ගන්න ඕන. අනිත් අංග දෙක තමා තුල ඇති කර ගන්න ඕන. මෙන්න මේ විදිහට සරියුත් මහ රහතන් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙට පිළිතුර දෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? සාධු සාධු සාරිපුත්ත සප්පුරුෂ සංසේවෝ සාරිපුත්ත සෝතාපට්ටි අංගං සද්ධම්ම ශ්‍රවණ සෝතාපට්ටි අංගං යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගං ධම්මානුධම්ම පටිපත්ති සෝතාපට්ටි අංගං. බුදුහාමුදුරුවෝ මේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු කාරණා හතර නැවත බුදුහාමුදුරුවෝ දේශනා කරලා තවත් විදිහකට කිව්වොත් මේ තම ශ්‍රාවක සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු දේ නැවත බුදුහාමුදුරුවෝ ඒක බුද්ධ දේශනාවක් බවට අනුමත කරනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ තුන්තරා බෝධියේ අරිහත් බුද්ධත්වයේ අරිහත් ඵලයේ උදා කර ගන්නට නම් සෝතාපන්න ඵලයටපත් වෙන්න ඕන. ඔක්කොටම කලින් සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් මෙන්න මේ සෝතාපට්ටි අංග හතරක් තියෙනවා පරිපූර්ණ කර ගන්න ඕන. අපි දැන් බලමු මොකද්ද බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහන දෙවෙනි ප්‍රශ්නය. සෝතෝ හිදන් සාරිපුත්ත බුච්චති කතමන්නුකෝ සාරිපුත්ත සෝතෝ කියනවා සාරිපුත්ත. මොකද්ද මේ සෝතෝ කියලා කියන්නේ? එතකොට සරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා අයමේහි බන්තේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. සෝතෝ කියලා කියන්නේ මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති. සෝතෝ කියලා කියන්නේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා සරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සාදු සාදු සාරිපුත්ත අයමේහි සාරිපුත්ත අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතු සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. ඒකයි තේරුම් ගන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා කියන්නේ? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තුන්වෙනි ප්‍රශ්නය අහනවා. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නේ තමයි මොනවාද මේ සෝතාපට්ටි අංග කියන්නේ? දෙවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද මේ සෝතෝ කියලා කියන්නේ කියලා. දැන් බුදුහාමුදුරුවෝ අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. මොකද්ද තුන්වෙනි ප්‍රශ්නය? සෝතාපන්නෝති හිදං සාරිපුත්ත වුච්චති කතමන්නුකෝ සාරිපුත්ත සෝතාපන්නෝති. සෝතාපන්නෝ කියලා කියනවා සාරිපුත්ත. මොකද්ද මේ සෝතාපන්නෝ කියලා කියන්නේ? එහෙම තමයි කවුද මේ සෝතාපන්නෝ කියලා? මොකද්ද මේ සෝතාපන්නෝ කියලා කියන්නේ?
එතකොට සරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා යෝහි බන්තේ ඉමිනා අරියේන අට්ටංගිකේන මග්ගේන සමන්නාගතු අයන් වුච්චති සෝතාපන්නෝ ස්වයන් ආයස්මා ඒවන් නාමෝ ඒවන් ගොත්තූති. මොකද්ද මේ සෝතාපන්නෝ කියලා කියන්නේ එහෙනම්? ඉමිනා අරියේන අට්ටංගිකේන මග්ගේන සමන්නාගතු. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සමන්නාගතු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටීම අන්න ඒකට කියනවා සෝතාපන්නෝ කියලා. අන්න ඒක තමයි එහෙමනම් ඒවන් නාමෝ ඒවන් ගොත්තු. යමෙක් මෙන්න මෙයා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටනවා නම් අන්න එකට කියනවා සෝතාපන්නෝ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? සාදු සාදු සාරිපුත්ත යෝහි සාරිපුත්ත ඉමිනා අරියේන අට්ටංගිකේන මග්ගේන සමන්නාගතු අයං උච්චති සෝතාපන්නෝ සෝයන් ආයස්මා ඒවන් නාමෝ ඒවන් ගුත්තෝති. අන්න දැන් අපි තීරුම් ගන්න ඕන බොහොම සරලව සූත්‍රය මෙතනින් අවසන්. ඒක බොහොම සරල ගාම්භීර සූත්‍රය. පළවෙනි ප්‍රශ්නේ ඇහුවා බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගේ මොනවාද මේ සෝතාපට්ටි අංග? දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා මොකද්ද මේ සෝතෝ කියලා කියන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවා මොකද්ද මේ එහෙනම් සෝතාපන්නෝ කියලා කියන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන සෝතාපන්නෝ කියලා කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටියා. යමෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටියා නම් ඒ පුද්ගලයා සෝතාපන්නයි. ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා. එහෙමනම් මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? මොකද්ද මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ? අන්න ඒක අපි තේරුම් ගන්න. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා කියන්නේ අපි දන්නවා එහෙනම් චතු අරිය සත්‍ය. චතු අරිය සත්‍ය හතරවෙනි සත්‍ය තමයි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් එහෙමත් නැත්නම් මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සමන්නාගතු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටියා නම් ඒ කියන්නේ පුද්ගලයා දැනටමත් චතු අරිය සත්‍ය අත්දකලා තියෙනවා. මොකද අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියන්නේ හතරවෙනි සත්‍යය. ඒක අපි තීරුම් ගන්න. ඒක සෝතාපන්න ඵලයටපත් වෙන පුද්ගලයා සෝතාපන්න ඵලයේදී මෙන්න මේ චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දක ගන්නවා. අපි දන්නවනේ සෝතාපන්න ඵලයටපත් වෙනකොට ප්‍රථම වරට මෙන්න මේ චතුරාර්ය සත්‍ය පසක් කොට දැක ගන්නවා. ඊට පස්සේ සකදාගාමි ඵලයටපත් වෙනකොට නැවතත් ඊට එහා ගිහිල්ලා සෝතාපන්න ඵලයට එහා ගිහිල්ලා සකදාගාමි ඵලයේදී නැවත මේ චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්නවා. අනාගාමි ඵලයේදී අර සකදාගාමි තත්වයටත් එහා ගිහිල්ලා අනාගාමි තත්වයටපත් වෙනකොට එතකොටත් මේ චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්නවා. අරිහත් ඵලයටපත් වෙනකොට මේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් පසක් කොට අත්දැක ගන්නවා කියන එක. එහෙනම් අපි තේරුම් ගන්න ඕන සෝතාපන්නෝ සෝතාපන්නෝ. එහෙනම් කවුද මේ සෝතාපන්නෝ කියන්නේ? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සමන්නාගතෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටීම තමයි සෝතාපන්නෝ කියන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටනවා කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටන පුද්ගලයා එහෙනම් මේ වෙනකොටත් චතු අරිය සත්‍ය පසක් කොට අත්දැක ගන්න ඕන. එහෙනම් දැන් අපි තීරුම් ගන්න ඕන කොහොමද එහෙනම් මේ සුතවත් අරිය ශාවකේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටන් මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රියාත්මක කරවන්නේ කොහොමද? ඒකට මොකද කරන්න ඕනේ එහෙනම්? ඒකයි තීරුම් ගන්න.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කරන්න නම් මොකද කරන්න ඕනේ? කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාව තමයි එහෙනම් සමුදය නිරෝධ කරන්න ඕන. සමුදය නිරෝධ කරන්න ඕන. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මෙන්න මේ සමුදය නිරෝධ කරන්න ඕන. තවත් විදිහකට කිව්වොත් අපේ මේ ස්පර්ශ ආයතන 6ට රූපයක් ස්පර්ශ වීම නිසා අපේ සිතේ උපදින්නේ රාග අරමුණක්, දේශ අරමුණක්, මෝහ අරමුණක් නම් අපි දන්නවනේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවා කියන්නේ මොකද වෙන්නේ එතන? සංකාරයක් බිහි වෙනවා. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. තවත් විදිහකට කිව්වොත් දස අකුසලයෙන් එකක් හෝ සිද්ධ වෙනවා. සිත අපිරිසිදු වෙනවා. කර්මයක් බිහි කරගන්නවා. මේ සසර ගමන දිග්ගස්ස ගන්න කටයුතු කරනවා. මේ දුක් පැවැත්ම දිග්ගස්ස ගන්න කටයුතු කරනවා. ඒක නිසා මෙන්න මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක්, රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, මෝහ අරමුණක්, එහෙමත් නැත්නම් සංකාරයක් බිහි වෙන්න යනකොට තමයි මේ සමුදය නිරෝධ කරන්න. සමුදය නිරෝධ කරන්න. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන සමුදය නිරෝධ කරන්නේ කොහොමද? මොකද කරන්න ඕනේ ඒකට? ඒකට නම් බුදුහාඳුරෝ පෙන්නලා දීලා තියෙනවා ක්‍රම 4ක්. ඒකෙන් අපි දන්නවා මේ සතර සතිපට්ඨානයේදී විග්‍රහ කරලා තියෙන්නේ සමත විපස්සනා යුගනද්ද භාවනා ක්‍රම. ආධුනිකයෙක් වශයෙන් මොකද කරන්න ඕනේ? මෙන්න මේ සමත විපස්සනා යුගනද්ද භාවනා ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. හැබැයි කල්යත්ම විපස්සනා පුබ්බංගම සමත ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන්. ඒ කියන්නේ විපස්සනාව වඩනකොටම සමතයත් වැඩෙන ආකාරයට. එහෙමත් නැත්නම් තවත් ක්‍රමවේදයක් බුදුහාර විග්‍රහ කරලා තියෙනවා. සමත පුබ්බංගම විපස්සනා. ඒ වගේම තවත් ක්‍රමයක් අපි දන්නවා ධම්ම උද්දච්ච විග්ඝහිත මානසං ක්‍රමය. නමුත් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාර පෙන්ලා දෙන්නේ ආධුනිකයෙක්ට නම් මෙන්න මේ සමත විපස්සනා යුගනද්ද භාවනා ක්‍රමය. අපි ඒක ගැන තමයි කතා කරන්නේ. එහෙනම් සමුදය නිරෝධ කරන්න භාවිත කරන්න මොකද්ද? මෙන්න මේ සමත විපස්සනා යුගනද්ද භාවනා ක්‍රමය. එහෙමත් නැත්නම් තවත් විදිහකට කිව්වොත් සතර කමඨහන් භාවිතා කරන්න. සතර කමඨහන් භාවිතා කරනවා නම් මෙන්න මේ සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනකොට මෙන්න මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා. එකයි අපි තේරුම් ගන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කොහොමද මේ සතර කමඨහන් වඩන්නේ? රාගය විතරාගී කරන්නේ, ද්වේෂය විතද්වේෂී කරන්නේ, මෝහය විතමෝහී කරන්නේ කොහොමද? මෙන්න මේ සතර කමඨහන් භාවිතා කරලා. එහෙමත් නැත්නම් මේ සංඛාර විසංඛාර කරන්නේ කොහොමද? මේ සතර කමඨහන් භාවිතා කරලා. අපි මේ සතර කමඨහන් භාවිතා කරනවටම තමයි කියන්නේ ආනපාන සති සමාධිය වඩනවා කියලා. ආනපාන සති සමාධිය වඩනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. කොහොමද මේ සතර කමඨහන් වඩන්නේ? මොනවාද මේ සතර කමඨහන්? බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාරක්කා භික්ඛු භාවෙය්‍ය සීල. සතර කමඨහන්. බුද්ධානුස්සති, මෙත්තානුස්සති,
අසුභානුස්සති, මරණානුස්සති. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන අපි කොහොමද මේ සතර කමඨාන් භාවිතා කරන්නේ මේ රාගය, ద్వේෂය, මෝහය, විත රාගී, විත ద్వේෂී, විත මෝහී කරන්න. එහෙමත් නැත්නම් සමුදය නිරෝධ කරන්න. අපි තේරුම් ගන්න. රාග අරමුණක් උපදිනවා නම් මොකද කරන්න ඕනේ දැන්? වහාම අසුභානුස්සතිය වඩන්න ඕන. ඒක තමයි සමත කර්මස්ථානය. හැබැයි සමතේ විතරක් වඩලා මදි. සමතේ වඩපු ගාම විපස්සනාව වඩන්න ඕන. මරණානුස්සතිය වඩන්න ඕන. මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න. මේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම මෙනෙහි කරලා අර නිච්ච සුඛ අත්ථ භාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒක තමයි මරණානුස්සතිය. එහෙමනම් මේ සමත විපස්සනා අසුභානුස්සතියයි මරණානුස්සතියයි නිවැරදිව ප්‍රායෝගිකව වැඩුවා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? මෙන්න මේ උපදින්න ආපු රාග අරමුණ, එහෙමත් නැත්නම් රාග බීජය උදුරා දැමීලා තියෙන්න ඕන. ඒ කියන්නේ බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අන්න ඒක තමයි මෙන්න මේ රාගයක් විතරාගී කරන්න තියෙන ක්‍රමවේදය. එහෙමනම් කොහොමද ද්වේෂයක් විත ද්වේෂී කරන්නේ? වහාම මෙත්තානුස්සතිය වඩන්න. ඒක තමයි සමත කර්මස්ථානය. මෙත්තානුස්සතිය වඩපු ගමන්ම වහාම මරණානුස්සතිය, මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න. මෙනෙහි කරලා අර උපදින්න ආපු ද්වේෂ බීජය උදුරා දමන්න ඕන. බුද්ධානුස්සතිය එනම් වැඩිලා තියෙන්න ඕන. ඒක තමයි මෙන්න මේ ද්වේෂ අරමුණක් වීත ද්වේෂී කරන්න තියෙන ක්‍රමවේදය. එහෙමනම් මෝහය විත මෝහය කරන්නේ කොහොමද? අපි තේරුම් ගන්න ඕන. මෝහයට සමතයක් නැහැ. මෝහයට වඩන්න තියෙන්නේ විපස්සනාව. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕන. නිවැරදිව මෙනෙහි කළා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? උපදින්න ආපු මෝහ බීජය උදුරා දමලා තියෙන්න ඕන. බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. මේක තමයි මෝහයක් වීත මෝහී කරන්න තියෙන ක්‍රමවේදය. අන්න එහෙනම් දැන් අපි තීරුම් ගත්තා සමුදය නිරෝධ කරන ක්‍රමවේදය. සමුදය නිරෝධ කරන්න නම් අපි සතර කමඨහන් භාවිතා කරන්න ඕන. සතර කමඨහන් භාවිතා කරනකොට තමයි අපි අර කලින් කතා කරපු අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ක්‍රියාත්මක වෙන්නේ. එහෙමත් නැත්නම් මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙන්නේ. එහෙමත් නැත්නම් තවත් විදිහකට කිව්වොත් සතර සතිපට්ඨානයම පූර්ණය වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු මේ සතර කමඨහන් වඩනකොට කොහොමද මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ මේ අංග 8කින් යුත් ප්‍රතිපදාව අපි තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, පූර්ණය වෙන්නේ කියලා. ඔන්න දැන් රාග අරමුණක් උදාහරණයක් විදිහට රාග අරමුණක් ඉපදීගෙනයි එන්නේ. මම මොකද කරන්න ඕනේ? වහාම අසුභානුස්සතිය වඩන්න. අර රාගයෙන් බැඳෙන්න යන්නේ. ඇයි රාගයෙන් බැඳෙන්න යන්නේ? මම එනං ඒ ස්පර්ශ වෙච්ච රූපය පටිච්ච වෙන්න යන්නේ. ඒ රූපය ප්‍රියයි, මනාපයි, සුන්දරයි, සුභයි කියලා. සුභයි කියලා. එහෙනම් දැන් මේ සුතවත් ආර්ය ශාවකයා මොකද කරන්න ඕනේ? වහාම මේ රූපය විභජනය කරලා බලන්න ඕන. විභජනය කරලා බලන්න ඕන. අසුභානුස්සතිය වඩන්න ඕන.
අසුභානුස්සතිය වඩන්න අසුභානුස්සති කර්මස්ථානයක් වඩන්න ඕන. පටික්කුල මනසිකාරය, එක්කෝ ධාතු මනසිකාරය, එක්කෝ නවසීවතික පබ්බ. කර්මස්ථාන ගණනාවක් තියෙන. උදාහරණයක් විදිහට අපි හිතමු පටික්කුල මනසිකාර. මේ සුභයි සුන්දරයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා බැඳෙන්න යන රූපය. මේ සුතවත් අරිය ශාවකයා මොකද කරන්නේ? වහාම විභජනය කරලා බලනවා. අර එක ඒකකයක් වශයෙන් එක සත්වයක් වශයෙන් පෙනුණා නම් මේ රූපය අපි ගමුකෝ මනුෂ්‍ය රූපය. මිනිස්සෙක් විභජනය කරලා බලනවා. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් අපිට මෙතන එක ඒකකයක් නැහැ. මේ විදිහට කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් අන්න එහෙමනම් අපි තේරුම් ගන්න පුළුවන්. දැන් මේක වහාම ඒ වර්තමාන මොහොතේ අර රාගයෙන් බැඳෙන්න යන මොහොතේ මේක විභජනය කරලා බැලුවා නම් අන්න අපි තුල ඉපදීගෙන එන රාගය වහාම සමතේකටපත් වෙනවා. අර එක ඒකකයක් වශයෙන් අපි ඝන සංඥාවෙන් දැකපුදී එකෙන් මිදී නිදහස් වෙනවා. එසා අසුභය අනුපස්සනා කරලා මෙන්න මේ සුභ භාවයෙන් මිදී නිදහස් වෙනවා. එහෙනම් මේ අසුභානුස්සතිය වඩලා අපි සමතේකටපත් වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන සමතේකටපත් වුණාට විතරක් මදි. මොකද කරන්න ඕනේ? ඒ රාග අරමුණක් උපදින්න ආවේ ඇයි? ඇයි මම මේ රාගයෙන් බැඳින්න ගියේ? ඇයි මම මේ පංචස්කන්ධයක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් උපාදානය කරගන්න ගියේ ඇයි? ඒකට මුල හොයන්න ඕන. අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් මා තුල මෙන්න මේ නිච්ච සුඛ අත්ත් ස්වභාවය මුල් බැහැගෙනයි තියෙන්නේ. ඒ රූපයකට බැඳිලා අන්න අර වේදනාව එහෙමත් නැත්නම් ආස්වාදයක් විඳින්නයි ගියේ. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් මේ සුත්තවත් අරිය ශාවකයා වහාම අසුභානුස්සතිය වඩපු ගමන් මොකද කරන්නේ? අසුභානුස්සතිය වඩපු ගමන් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා මරණානුස්සතිය වඩනවා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන අසුභානුස්සතියත් වඩලා මරණානුස්සතියත් වැඩුවා නම් අර උපදින්න ආපු රාග බීජය ඉදිරිලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධානුස්සතිය වැඩිලා තියෙනවා. අපි මේකට උදාහරණයක් දීලා තියෙනවනේ කොහොමද මේ සමත විපස්සනා විග්‍රහ කරන්න කියලා. උදාහරණයක් විදිහට අපිට ගල් කැට දෙකක් දීලා තියෙනවා. එකක් නම් කරලා තියෙනවා සමතය කියලා. අනිත් එක නම් කරලා තියෙනවා විපස්සනාව කියලා. අපි මේ සමතය කියන ගල් කැටෙන් මේ වීදුරුවකට ගහනවා. ඒ ගමම්ම විපස්සනාව කියන ගල් කැටුනුත් මේ වීදුරුවට ගහනවා. මේ පහරවල් දෙක අපි වෑයමක් කරන් ගැහැව්වා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? අර වීදුරුව කුඩු වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට අපි මේ වෑයමක් දරලා මෙන්න මේ අසුභානුස්සතියයි මරණානුස්සතියයි නිවැරදිව ප්‍රායෝගිකව වැඩුවා නම් අර උපදින්න ආපු රාග අරමුණ උදුරා දැමිලා තියෙන්න ඕන. බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අපි දැන් බලමු එහෙනම් මෙන්න මේ අසුභානුස්සතියත් මරණානුස්සතියත් වැඩිම තුල බුද්ධානුස්සතියත් පරිපූර්ණ වීම තුල කොහොමද? ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය තුල තමයි සමුදය නිරෝධ කළේ. අපි අර රාග අරමුණෙන් මිදී නිදහස් වුණා. රාගය විතරාගී කළා. සමුදය නිරෝධ කළා. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය තුල තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ මේ අංගාට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.
අපි දැන් බලමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. අපි ඒ රාග අරමුණට වෑයමක් දැරුවා නම් මොකක්ද දරන්න ඕනේ වෑයම? අර වහාම අසුභානුස්සතිය වඩන්න ඕන, වහාම මරණානුස්සතිය වඩන්න ඕන. අපි එහෙනම් වෑයමක් දරලා තියෙනවා. ඒ කියන්නේ මේ රාගය උපදින්න දෙන්නේ නැතුව වෑයමක් දරලා තියෙනවා. ඒ කියන්නේ මේ නූපන් අකුසලය උපද්දවන්නේ නැතිව ඉන්න වෑයමක් දරලා තියෙනවා. හැබැයි එහෙම හිටියට රාගය උපදිනවා. එහෙනම් මේ ඉපදීගෙන එන රාගය මොකද කරන්න ඕනේ? වහාම ප්‍රහාණය කරන්න වෑයමක් දරන්න. ඒ ඉපදීගෙන එන රාගය ප්‍රහාණය කරන්නේ කොහොමද? අන්න ඒකට තමයි අපි අසුභානුස්සතියයි මරණානුස්සතියයි වඩන්නේ. ඒ කියන්නේ අපි නූපන් කුසලය මොකද කරලා තින්නේ? උපදවා ගන්න වෑයමක් දරලා තියෙනවා. එහෙනම් දැන් අපි මේ අසුභානුස්සතිය වැඩුවා නම් මරණානුස්සතියත් වැඩුවා නම් ඒ කියන්නේ උපදවාගත්තු කුසලය භාවිතා කරන්න වෑයමක් දරලා තියෙනවා. ඒ කියන්නේ අපි තුල සතර සම්මප්‍රදාන ක්‍රියාත්මක වෙනවා. ඒකයි තේරුම් ගන්න. නූපන් අකුසලය උපද්දවන්නේ නැතිව ඉන්න වෑයමක් දරන්න. ඒ වගේම උපදින අකුසලය ප්‍රහාණය කරන්න වෑයමක් දරන්න ඕන. ඒක කරන්න නම් නූපන් කුසලය උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. ඒ වගේම උපදවාගත්තු කුසලය භාවිතා කරන්න වෑයමක් දරන්න ඕන. ඒකයි තීරුම් ගන්න. ඇයි අපි මෙහෙම කරන්නේ? අර මෙතනදී නම් රාගයෙන් මිදී නිදහස් වෙන්න. එහෙමත් නැත්නම් රාගය විතරක් නෙමෙයි අපි සතර කමඨහන් වඩනවා නම් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තුනෙන්ම මිදී නිදහස් වෙන්න. එහෙනම් අපි තුල දැක්මක් තිබිලා තියෙනවා. මොකද්ද දැක්ම? මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් විය යුතුයි. මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් විය හැකියි. ඒ කියන්නේ සමුදය නිරෝධ කළ හැකි, සමුදය නිරෝධ කළ යුතුයි. මෙන්න මේ දැක්ම අපි තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. අන්න ඒකයි තීරුම් ගන්න ඕනේ. ඒක නිසා අර ඉපදීගෙන ආපු රාග අරමුණ විතරාගී බවට පත් කළා. ඒ කියන්නේ මිච්ඡා සංකප්පයක් සම්මා සංකප්පයක් බවට පත් කළා. අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මෙන්න මේ සතර සම්මප්‍රදාන වඩනකොට, වැඩෙනකොට, ක්‍රියාත්මක කරනකොට අර මිච්ඡා සංකප්පය මොකද වෙන්නේ? සම්මා සංකප්පයක් බවට පත් වෙනවා. සම්මා සංකප්පයක් බවට පත් වෙනවා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ ක්‍රියාවලිය කරන්න අපි වෑයමක් දැරුවද නැද්ද? වෑයමක් දැරුවා. සතර සම්මප්‍රදාන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි තුල අර සතර සම්මප්‍රදාන ක්‍රියාත්මක වුණා වගේම අර ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාදත් ක්‍රියාත්මක වෙලා. ඒ කියන්නේ අපි තුල සතර සතිපට්ඨානයත් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා. එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕන. ඒ මිච්ඡා සංකප්පය, ඒ කියන්නේ රාග අරමුණ විතරාගී කරනකොටම අර මිච්ඡා සංකප්පය සම්මා සංකප්පයක් බවට පත් කරනකොටම අපි තුල මෙන්න මේ සම්මා වායාම, මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න වෑයමක් දරලා තියෙනවා. එහෙනම් සම්මා වායාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වෑයම දැරුවේ අපි මොන වගේ ධර්මයක් භාවිතා කරලාද? ඒකයි තේරුම් ගන්න. අර බුදුහාමුදුරුව පෙන්නලා දෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා කියන අන්නේ ඒකකයට, අන්නේ න්‍යායට, අන්නේ ධර්ම න්‍යායට අනුවයි.
ඒ කියන්නේ අන්නේ න්‍යායට අනුව තමයි අර අපි කලින් කියාපු යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ මිච්ඡා සංකප්පය සම්මා සංකප්පයක් බවට පත් කළා කියන්නේම එතන සම්මා සති ක්‍රියාත්මක වෙලාද නැද්ද? ඒ කියන්නේ අපි හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වීමට කටයුතු කරලා තියෙනවද නැද්ද? එහෙනම් සම්මා සති ක්‍රියාත්මක වෙලා. ඒකයි තීරුම් ගන්න. එහෙනම් අපි තීරුම් ගන්න ඕන මෙන්න මේ ක්‍රියාවලියට මුල්ුනේ මොකද්ද? අපි තුල තියෙන දැක්මක් ක්‍රියාත්මක වෙලා. සම්මා දිට්ඨි. මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් විය හැකි මිදී නිදහස් විය යුතුයි. සමුදය නිරෝධ කළ හැකි සමුදය නිරෝධ කළ යුතුයි. මෙන්න මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් විය හැකි මිදී නිදහස් විය යුතුයි කියන. එහෙනම් සම්මා දිට්ඨි පුබ්බංගම. සම්මා දිට්ඨිය පෙරගමන් කරු වශයෙන් කටයුතු කරලා තියෙනවා. එහෙනම් මේ සම්මා දිට්ඨිය පවත්වා ගන්නත් අපි තුල දැනටම සම්මා වායාමක් සහ සම්මා සති ක්‍රියාත්මක වෙලාද නැද්ද? දැනටමත් ක්‍රියාත්මක වෙලා. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් අපි උදාහරණයක් විදිහට නගත්ත රාගයට. එහෙනම් අපි ඔය වගේම රාගයටත්, ද්වේෂයටත්, මෝහයටත් වඩන්න ඕන. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ ඉපදීගෙන ආපු රාග අරමුණ අපි විතරාගී කළා නම්, මිච්ඡා සංකප්පය සම්මා සංකප්පයක් බවට පත් කළා නම්, ඒ අරමුණ මුල් කරගෙන අපේ සිතෙන් කරන අකුසල් තුනෙන් එකක්වත් අපි කරනවද? මොනවද සිතෙන් කරන අකුසල් තුන? මොකද 10 වෙනි අකුසලය? මිච්ඡා දිට්ඨි. දැන් මිච්ඡා දිට්ඨිකෝ? මිච්ඡා දිට්ඨියේ මිදී නිදහස් වෙලා. මොකද්ද 9 වෙනි අකුසලය? ව්‍යාපාද. මෙතනදී එක ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. මොකක්ද එහෙනම් 8 වෙනි අකුසලය? අභිච්ඡා. අභිච්ඡා. එහෙනම් මේ රාගයෙන් බැඳෙන්න දුන්නේ නැහැ අපි. ඒකයි තේරුම් ගන්න. අසුභානුසුතිය වඩලා මරණානුසුතිය වඩලා අභිච්ඡා උපදින්න දුන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ රාග අරමුණ විතරාගී කළාම ඒ අරමුණ මුල් කරගෙන මෙන්න මේ සිත අපිරිසිදු වෙන්නයි ගියේ. නමුත් අපි වහාම ඒක නැවත පිරිසිදු තත්ත්වයට පත් කළා. එහෙනම් මේ සිතෙන් සිද්ධ වෙන අකුසල් තුනෙන් එකක්වත් දැන් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. සිද්ධ වෙන්න දුන්නේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. අභිච්ඡා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන. අර බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවානේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. ඒ විග්‍රහ කරලා තියෙන්නේ අසුතවත් පුතග්ජනෙක් ගැන. ඔහුට මෙවැනි දැක්මක් නැහැ. ඔහුට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් විය හැකි මිදී නිදහස් විය යුතුයි කියලා දැක්මක් නැහැ. ඔහු පුළුවන් තරම් කටයුතු කරන්නේ මේ රාගයෙන් බැඳිලා, ද්වේෂයෙන් බැඳිලා, මෝහයෙන් බැඳිලා උපරිමයෙන් මේ ආස්වාදයක් විඳින්න. ඒකයි තේරුම් ගන්න ඕන. නමුත් දැන් අපි තේරුම් ගන්න ඕන මේ සුතවත් අරිය ශාවකයා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන. අන්න දැන් එහෙනම් මනසාචේ පසන්නේන. දැන් මොකද වෙන්නේ? භාසතිවා කරෝතිවා. සිත අපිරිසිදු වුණා නම් වචනයයි ක්‍රියාවයි අපිරිසිදු වෙනවා. එහෙනම් සිත පිරිසිදු වුණා නම් වචනයයි ක්‍රියාවයි පිරිසිදු වෙනවා. අන්න එහෙනම් දැන් මේ සුතවත් අරිය ශාවකයා තුල සිතින් සිද්ධ වෙන අකුසල් තුනෙන් එකක්වත් සිද්ධ වෙන්න දුන්නේ නැහැ. මෙන්න මේ රාග අරමුණ විතරාගී කරපුවාම එහෙමනම් දැන් මේ වචනයෙන් වෙන්න යන අකුසල් හතර, ඒ හතරෙන් එකක්වත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඉස්සරනම් අර මිච්ඡා වාචා භාවිතා කළා. රාගයක් උපදිනකොට, ද්වේෂයක් උපදිනකොට, මෝහයක් උපදිනකොට, සිත අපිරිසිදු වෙනකොට, මනස පදුට්ට වෙනකොට අර මිච්ඡා වාචා භාවිතා කළා. ඒ කියන්නේ අර වචනයෙන් කරන අකුසල් හතර. මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාප.
එහෙනම් දැන් මේ සිත පිරිසිදු වුණා නම් මේ සුත්තවත් අරිය ශාවකයා වචනය අපිරිසිදු වෙන්න දෙනවද? නෑ. එහෙනම් දැන් මේ පුද්ගලයා තුල සම්මා වාචා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ඒ ක්‍රියාවලිය තුල දැනටමත් සම්මා වායාම ක්‍රියාත්මක වෙලාද නැද්ද? සම්මා සති ක්‍රියාත්මක වෙලාද නැද්ද? එහෙනම් ඒකටත් මුල්ුනේ මොකද්ද? සම්මා දිට්ඨි පුබ්බංග. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් දැන් අපි තේරුම් ගන්න. මනසාචේ ප්‍රසන්නේන වහසතිවා කරෝතිවා. එහෙනම් දැන් මේ සුත්තවත් ආර්ය ශාවකයා තුල මොකද වෙන්නේ? ඉස්සරණ මිච්ඡා කම්මන්ත. අර කයෙන් කරන අකුසල් තුනක්. පානාතිපාතී හෝති, අදින්නාදානා හෝති, කාමේසු මිච්ඡාචාරා හෝති. සිද්ධ වුණා. දැන් ඒක සිද්ධ වෙනවද? නෑ, දැන් සිද්ධ වෙන්න දෙන්නේ. ඒකයි තේරුම් ගන්න. සම්මා කම්ම අන්ත. දැන් මේ සුතවත් ආර්ය ශාවකයා තුන් දොරින්ම කර්මයේ බිහිවීම නැවැත්තුවා. එක අරමුණක් මුල් කරගෙන. ඒ කියන්නේ අර උපදින්දාපු රාග අරමුණ විතරාගී කරවහම ඒ අරමුණ මුල් කරගෙන ඒ අරමුණෙන් සිත පිරිසිදු අපිරිසිදු වෙන්න දුන්නෙත් නෑ, වචනය අපිරිසිදු වෙන්න දුන්නෙත් නෑ. එහෙනම් ඒ වගේම ක්‍රියාකාරකම අපිරිසිදු වෙන්න දෙන්නෙත් නෑ. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් තුන් දොරින්ම කර්මයේ බිහි වෙන්න දෙන්නේ නැහැ. සම්මා කම්මන්ත. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මිච්ඡා සංකම්මන්ත. අසුතවත් පුතග්ජනයෙක් නම් මිච්ඡා කම්මන්ත. හැබැයි දැන් මේ සුතවත් ආර්ය ශාවකයා සම්මා කම්මන්ත. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ ක්‍රියාවලිය තුලම එහෙනම් දැනටමත් ඒ සම්මා කම්මන්තයත් සමග සම්මා වායාම සහ සම්මා සති ක්‍රියාත්මක වෙලාද නැද්ද? ක්‍රියාත්මක වෙලා. එහෙනම් ඒකටත් පෙරගමන් කරු කවුද? සම්මා දිට්ඨි පුබ්බං. ඒ කියන්නේ එහෙනම් මේ උපදින්නාපු රාග අරමුණ මුල් කරගෙන ඒ රාග අරමුණ විතරාගී කළා නම් එහෙනම් ඒ අරමුණ මුල් කරගෙන අර දස අකුසලයෙන් එකක්වත් සිද්ධ වෙන්න දුන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න. දස අකුසලයෙන් එකක්වත් සිද්ධ වෙන්න දුන්නේ නැහැ. සිත අපිරිසිදු වෙන්න දුන්නෙත් නැහැ. වචනය අපිරිසිදු වෙන්න දුන්නෙත් නැහැ. ක්‍රියාකාරකම අපිරිසිදු වෙන්න දුන්නෙත් නැහැ. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ සුත්තවත් ආර්ය ශාවකයා අර තීනි සුචරිතේ හැසිරෙනවා. ඉස්සරනම් තීනි දුස්චරිතේ හැසිරුණා. හැබැයි දැන් මේ රාගේ විතරාගේ කරනකොට තීනි දුස්චරිතය තීනි සුචරිතේ හැසිරෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒ කියන්නේ එහෙනම් දැන් මේ පුද්ගලයා තුල මොකක්ද ඇති වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙලා තියෙනවා. අන්න එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ සුතවත් ආර්ය ශාවකයා තුල සතර සංවර සීලේ ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ඉන්ද්‍රිය සංවර කරගත්තා වගේම මේ සුතවත් ආර්ය ශාවකයා ගිහියෙක් පැවිද්දෙක් වේවා කවුරු වුණත් මේ ප්‍රත්‍ය ගිහියෙකුටත් පැවිද්දෙකුටත් මේ ප්‍රත්‍ය අවශ්‍යයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය. එහෙමත් නැත්නම් කැම බීම ඇඳුම් පැළඳුම් ඉන්න හිටින්න තරම් බේත් හේත්. මෙන්න මේවා අවශ්‍යයි කාට වුණත්. හැබැයි ඒ සියලු දේ භාවිතා කරනවා සංවරත්වයෙන්, උපාදානයෙන් තොරව. ඒවා මුල් කරගෙන රාගය, ద్వේෂය, මෝහය උපදින්න දෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා, ප්‍රත්‍ය සංවරය ඇති වෙනවා, ඒ වගේම ප්‍රාතිමොක්ඛ සංවරය ඇති වෙනවා. ඒ වගේම මේ පුද්ගලයා තුල ආජීවක පාරිශුද්ධ සංවර සීල. ඒ කියන්නේ මේ පැවැත්මෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා.
ඒ කියන්නේ ඔහු තුල මෙන්න මේ සම්මා ආජීව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒකටත් වෑයමක්. මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න වෑයමක් සම්මා වායාම දැනටමත් ක්‍රියාත්මක වෙලාද නැද්ද? සම්මා සති ක්‍රියාත්මක වෙලාද නැද්ද? එහෙනම් ඒකටත් පෙර ගමන් කරු කවුද? සම්මා දිට්ඨි පුබ්බංග. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වුණා කියන්නේම ඒ සුතවත් අරිය ශාවකයා තුල මොකද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? සම්මා සමාධි. ඒ කියන්නේ මේ සුතවත් අරිය ශාවකයා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙනවා. මොනවාද චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙන්නේ? මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සදාටම මිදී නිදහස් වීම සඳහා. ඒකයි තේරුම් ගන්න ඕන. එහෙනම් මේ සුතවත් අරිය ශාවකයා මේ රාගයේ විතරාගී කළා කියන්නේම අසුභානුස්සතියත් මරණානුස්සතියත් වඩලා බුද්ධානුස්සතිය වැඩෙන ආකාරයට මේ අසුභානුස්සතියත් මරණානුස්සතියත් වැඩුවා කියන්නේම එහෙනම් ඔහු තුල මෙන්න මේ සම්මා සමාධි, ඔහු තුල චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙනවා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීම සඳහා, මේ රාගය, ද්වේෂය, මෝහය උදුරා දැමීම සඳහා. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් අංග 8ක් දැන් පරිපූර්ණ වුණා. ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒකයි තේරුම් ගන්න. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන අපි දැක්කා සතර සම්මප්පදාන ක්‍රියාත්මක වෙනවා, සතර ඉර්ධිපාද ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එතනම සතර සතිපට්ඨානය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පංච අර ආයතන ඉන්ද්‍රිය බවටත් පත් කරගන්න. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන පංච ඉන්ද්‍රියත් ක්‍රියාත්මක වෙනවා. පංච බලත් ක්‍රියාත්මක වෙනවා. අපි දැන් මේ කතා කළේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒකත් ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේම සත්ත්‍ය බොජ්ජංගත් බලගෙන වෙනවා. පරිපූර්ණ වෙනවා. එහෙනම් මේ සුතවත් අරිය ශාවකයා තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා. ඒකයි තේරුම් ගන්න. එක අරමුණක් රාග අරමුණ අපි කතා කළේ දැන් මෙතන රාග අරමුණක්නේ. මේ රාග අරමුණක් උදුරා දමනකොට මෙන්න මේ ක්‍රියාවලිය පරිපූර්ණ වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. අපි එහෙනම් රාග අරමුණ උදුරා දැමුවේ නැත්තම් සම්බන්ධයක් ඇති කරගත්තා නම් රාගයෙන් බැඳුනා නම් සමුදය බිහි කරගත්තා නම් මොකක්ද ඒකේ ප්‍රතිඵලය? එහෙනම් අපිට අන්න අර දුක් පැවැත්මක් උදා වෙනවා. දුකක් උදා වෙනවා. කර්මය බිහි කරගන්න. සසර ගමන දිග්ගස්ස ගන්න. හැබැයි දැන් මේ සුත්තවත් අරිය ශාවකයා ඔහු මේ සමුදය නිරෝධ කරනකොටම මේ සතර කමඨහන් වඩලා සමුදය නිරෝධ කරනකොටම එක අරමුණක්, එක අපිරිසිදු අරමුණක්, එක වැරදි අරමුණක්, එක අකුසල් අරමුණක් පිරිසිදු කරගන්නකොට පිරිසුදුත්වයට පත් කරගන්නකොට මෙන්න මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ක්‍රියාත්මක වෙනවා. මේ අට ක්‍රියාත්මක වෙනවා කියන්නේම මොකද වෙන්නේ? නවවෙනි අංගයකුත් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද නවවෙනි අංගය? ඒක තමයි සම්මා ඥාන. මොන ඥානද? සම්මා ඥාන. මොනකටද මේ ඥාන උපදින්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීමට. මේ රාගය, ද්වේෂය, මෝහය උදුරා දැමීමට තමයි මේ ඥාන ඇති වෙන්නේ. සම්මා ඥාන. අන්න එක තමයි නවවෙනි අංගය. නවවෙනි අංගය පූර්ණ වෙනවා කියන්නේ මෙහෙනම් මේ සුතවත් අරිය ශාවකයා තුල මොකද වෙන්නේ? 10 වෙනි අංගයත් පූර්ණ වෙනවා. මොකද 10 වෙනි අංගය සම්මා විමුක්ති.
සම්මා විමුක්ති. ඒකයි තේරුම් ගන්න. එහෙමත් නැත්නම් අපි ඒකටම තමයි කියන්නේ පඤ්ඤා විමුක්ති කියලා. එහෙමත් නැත්නම් විඥා විමුක්ති කියලා. එහෙනම් දැන් අපි තේරුම් ගත්තා මේ සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයෙක් තුල කොහොමද මේ අංග 8කින් යුත් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් වශයෙන් 9 වෙනි අංගයත් 10 වෙනි අංගයත් බලගැන්වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙහෙම සමුදය නිරෝධ කරනවා නම් සතර කමඨහන් වඩලා මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණ වෙන්නේ කොහොමද කියන්නේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මෙතනදී අපි දන්නවා අර චූල වේදල්ල සූත්‍රයේදී බොහොම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා මේ අංග 8 මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ මේ අංග 8 තුන් කොටසකට බෙදලා මොනවාද මේ තුන් කොටස? පඤ්ඤා සීල සමාධි කියලා. පඤ්ඤා සීල සමාධි කියලා. ඒ වගේම එතනදී බොහොම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා මේ අංග 8න් මොනවාද පඤ්ඤා කියන ශික්ෂාවට අයිති? මොනවාද සීලය කියන ශික්ෂාවට අයිති? මොනවාද සමාධි කියන ශික්ෂාවට අයිති කියලා. අපි හිරන් තේරුම් ගන්න ඕන මේ අංග 8කින් යුත් මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ක්‍රියාත්මක කරනවා නම් ඒ කියන්නේ සමුදය නිරෝධ කරනවා නම් ඒ කියන්නේ සතර කමඨහන් වඩනවා නම් ඒ සුතවත් අරිය ශාවකයා තුල මෙන්න මේ පඤ්ඤා සීල සමාධි කියන ත්‍රි ශික්ෂාවම පරිපූර්ණ වෙනවා. මොනවාද පඤ්ඤා කියන ශික්ෂාවට අයිති අංග දෙක? සම්මා දිට්ඨි සම්මා සංකප්ප. අන්න පඤ්ඤාවට අයිති කොටස. මොනවාද සීලයට අයිති කොටස්? අංග. සීලයට අයිති මොනවාද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. අන්න සීලයට අයිති කොටස්. එහෙනම් සමාධි මොනවාද සමාධියට අයිති කොටස්? සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයෙක් තුල මේ සමුදය නිරෝධ කරන සුතවත් අරිය ශාවකයෙක් තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙනවා කියන්නේම මෙන්න මේ ත්‍රි ශික්ෂාවම පරිපූර්ණ වෙනවා. ඒකයි තේරුම් ගන්න. ත්‍රි ශික්ෂාවම පරිපූර්ණ වෙනවා. ඒ වගේම අපි තේරුම් ගත්තොත් අපි දන්නවනේ මේ බුද්ධ ඥාන විග්‍රහයේ මොකද්ද පළවෙනි බුද්ධ ඥානය? සෝත අවධානේ පඤ්ඤා. පඤ්ඤා. දැන් අපි දැක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී පඤ්ඤා කියන ශික්ෂාවට අයිති මොනවාද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එහෙනම් පළවෙනි බුද්ධ ඥානය සෝත අවධානේ පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං. මොන ඥානද මේ? අර භව උදුරා දමන ඥාන. මොනවාද භව? රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඒ කියන්නේ රාග බීජ, ද්වේෂ බීජ, මෝහ බීජ. එහෙනම් තවත් විදිහකට කිව්වොත් අර කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා දිට්ඨි තමයි පෙරගමන් කරු. එහෙනම් මොකක්ද දෙවෙනි බුද්ධ ඥානය? සුත්වාන සංවරේ පඤ්ඤා සීලමය ඥානං බුද්ධ ඥාන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මොකක්ද තුන්වෙනි බුද්ධ ඥානය? සංවරිත්තා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමය ඥාන. එහෙනම් අපි නැවතත් තේරුම් ගන්න ඕන. එහෙනම් සමුදය නිරෝධ කරනකොට සතර කමඨහන් වඩනකොට එහෙමනම් මෙන්න මේ බුද්ධ ඥාන. ඒකනේ කිව්වේ අර අරියෝ අට්ටංගිකෝ මග්ගෝ පරිපූර්ණ වෙනකොට සම්මා ඥාන පරිපූර්ණ වෙනවා.
ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් අපි දැක්කා කොහොමද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සුත්තවත් ආර්ය ශාවකේ ක්‍රියාත්මක කරන්න කියලා. අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සමන්නාගතු. මෙන්න මේ අංග 8කින් යුත් මාර්ගයේ පිහිටලා ඒ සමුදය නිරෝධ කරන්නේ කොහොමද කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ ඒ වගේම පෙන්නලා දීලා තියෙනවා ලෞකික සම්මාදිට්ඨියකුත්. ලෞකික අංග 8කින් යුත් මාර්ගයකුත් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම මිච්ඡා මාර්ගයකුත් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර මාර්ගයකුත් පෙන්වලා දීලා තියෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනාවේ පමණයි මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය පෙන්වලා දීලා තියෙන්නේ. අපි ඒකට කියනවා ආර්යා අනාසවා ලෝකෝත්තර මග්ගංග. නොඑක ආගම්වල මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ ඒ ආගම්වල උගන්වන්නේ යහපත් දැක්ම, යහපත් සංකල්ප, යහපත් වචන, යහපත් කර්මාන්ත, යහපත් ජීවන ක්‍රමවේදයක්, යහපත් වෑයමක්, යහපත් සිහියක්, යහපත් සමාධියක්. එසම ආගම් වල පෙන්නලා දෙන්නේ මෙන්න මේ මිච්ඡා මාර්ගයේ මිදී නිදහස් වෙලා මෙන්න මේ යහපත් මාර්ගයේ ගමන් කරන්න කියලයි. එස අපි තේරුම් ගන්න ඕන මේ මිච්ඡා මාර්ගයට සාපේක්ෂව මේ ආගම් වල තියෙන යහපත් මාර්ගය හොඳයි. මොකක්ද එහෙනම් තියෙන ප්‍රශ්නේ? ඒ යහපත් මාර්ගයේ හැබැයි නිවනක් නැහැ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ ආගම් වල පෙන්නලා දෙන්නේ මේ මිනිස්සයාට සුගතිගාමී මාර්ගයක්. සුගතිගාමී මාර්ගයක් පෙන්නලා දෙන්නේ. මෙන්න මේ පැවැත්ම තුල තියෙනවා සුගතිගාමී මාර්ගයක් සහ දුගතිගාමී මාර්ගයක්. මේ දුගතිගාමී මාර්ගයේ මිදී නිදහස් වෙලා සුගතිගාමී මාර්ගයේ යන හැටි තමයි ආගම් වල පෙන්නලා දෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ බුද්ධ දේශනාවේ පෙන්නලා දෙන්නේ ඒ සුගතිගාමී මාර්ගයනොත් දුගතිගාමී මාර්ගයනොත් දෙකෙන්ම මිදී නිදහස් වෙලා මෙන්න මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදයයි. ඒ සුගතිගාමී මාර්ගයත් දුගතිගාමී මාර්ගයත් දෙකම තියෙන්නේ පැවැත්ම තුලයි. පැවැත්ම තුල ඉන්න පුද්ගලයෙකුට සත්වයෙකුට ඒක සුගතිගාමීව පවත්වාගෙන යන්නත් පුළුවන්, දුගතිගාමීව පවත්වාගෙන යන්නත් පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මෙන්න මේ පැවැත්ම සුගතිගාමීව හෝ දුගතිගාමීව පවත්වාගෙන යන ආකාරය නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ ඒ පැවැත්මෙන් මිදී නිදහස් වෙන ආකාරය. ඒකට නම් මෙන්න මේ සමුදය නිරෝධ කරන්න ඕන. සංඛාර විසංඛාර බවට පත් කරන්න ඕන. සතර කමඨහන් වඩන්න ඕන. ඒ කිව්වේ ආනපාන සති සමාධිය වඩන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. එස අපි තේරුම් ගන්න ඕන මේ ආගම් වල පෙන්නලා දෙන්නේ ලෞකික මාර්ගයක්, සුගතිගාමී මාර්ගයක්. ආගම් වල පෙන්නලා දෙන්නේ මේ පැවැත්ම දිගින් දිගට සුගතිගාමී විදිහට මේ අසකන නාසය දිවකය මන පිනවා සුගතිගාමී මාර්ගයක ගමන් කරන ආකාරය. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මෙන්න මේ ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ මෙන්න මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් දැන් බුදුහාමුදුරුවෝ එහෙනම් දේශනා කරනකොට සබ්බ පාප පස්ස අකරණන් කියලා.
සබ්බ පාප පස්ස අකරණං කියලා. මොනවද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සබ්බ පාප? මොනවද සබ්බ පාප? මොනවද සබ්බ පාප? ඒ සබ්බ පාප වලට අයිති වෙනවා අර අපි දන්න දස අකුසලයම. තවත් විදිහකට කිව්වොත් ඒ සබ්බ පාප කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. එහෙමත් නැත්තම් ඒ කයෙන් කළත්, වචනයෙන් කළත්, සිතින් කළත් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. ඒකම තවත් විදිහකට විග්‍රහ කරනවා. ඒ සංඛාරයේ ඒ ක්‍රියාකාරකමේ ගැඹුර අනුව අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙන්න සබ්බ පාප. මේ තියෙන සබ්බ පාප. සබ්බ පාප කියනකොට අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. මොකද අපුඤ්ඤාභි සංඛාරයක් කළත් ඒක දස අකුසලයට අයත් වෙනවා. පුඤ්ඤාභි සංඛාරයක් කළත් ඒක දස අකුසලයට අයත් වෙනවා. අනිඤ්ඤාභි සංඛාරයක් කළත් ඒක දස අකුසලයට අයත් වෙනවා. එහෙමනම් මේ දස අකුසලයෙන් මිදී නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? සමුදය නිරෝධ කරන්න. අන්න ඒකට කියනවා කුසලය කියලා. ඒකයි අපි තේරුම් ගන්න. එහෙමනම් මෙන්න මේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක කරනවා නම් තමයි මෙන්න මේ දස අකුසලයෙන්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුණ්‍ය කම්ම, පාප කම්ම, අකුසල කම්ම මේ ඔක්කොම පුණ්‍ය කම්ම, පාප කම්ම, ධ්‍යාන කම්ම මේ ඔක්කොම අකුසල කම්ම. මොකද ඒ සියල්ලට මුල් වෙලා තියෙන්නේ රාගය, ද්වේෂය, මෝහය. එකයි තේරුම් ගන්න. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක කරනවා කියන සමුදය නිරෝධ කරනවා නම් ඒ සුතවත් අරිය ශාවකයා තුල මේ අනුස්සති හතර වඩනවානේ. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. මේ අනුස්සති හතර වඩනකොට ඇත්තම අනුස්සති හතරක් කිව්වට අපි වඩන්නේ සමත විපස්සනා වශයෙන්. ඒ කියන්නේ අපිට වඩන්නේ රාගයකට නම් අසුභානුස්සතියයි, මරණානුස්සතියයි. ද්වේෂයකට නම් මෙත්තානුස්සතියයි, මරණානුස්සතියයි. මෝහයකට නම් මරණානුස්සතියයි. ඒ කියන්නේ රාගය, ද්වේෂය, මෝහයට ඇත්තටම ප්‍රායෝගිකව අපිට වඩන්න තියෙන්නේ මෙත්තානුස්සතියයි, අසුභානුස්සතියයි, මරණානුස්සතියයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධානුස්සතිය වැඩෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන බුද්ධානුස්සතිය විතරක් නෙමේ, බුද්ධානුස්සතිය වැඩුණා කියනවා නම් අන්නේ ක්‍රියාවලිය තුල තවත් අනුස්සති 6ක් වැඩෙනවා. ආනපාන සති සමාධිය වැඩෙනවා කියන එක කියන්න දෙයක් නෑ, ඒක සිද්ධ වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන ද්වතානුස්සතිය අපි තුල පූර්ණය වෙනවා. ධම්මානුස්සතියත් පූර්ණය වෙනවා. සංඝානුස්සතියත් පූර්ණය වෙනවා. සීලානුස්සතියත් පූර්ණය වෙනවා. ත්‍යාගානුස්සතියත් පූර්ණය වෙනවා. තවත් විදිහකට කිව්වොත් අර කියාපු විදිහට සමුදය නිරෝධ කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටා කටයුතු කරනවා නම් මෙන්න මේ කියන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන ක්‍රියාවලි තුනක් සිද්ධ වෙනවා. තවත් විදිහකට කිව්වොත් බුද්ධේ අවෙච්ඡප්පසාදේ සමන්නාගතු, ධම්මේ අවෙච්ඡප්පසාදේ සමන්නාගතු,
සංඝේ අවෙච්චප්පසාදේ සමන්නාගතු අරියකාන්ත සීලේ සමන්නාගතු. පූරණය වෙනවා. ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි දන්නවා ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා, බොහෝ සූත්‍රවල විග්‍රහ කරලා තියෙනවා. අපි මේ කිව්ව සෝතාපට්ටි අංග 4 ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඒ තමයි සෝතාපන්න ඵලයටපත් වෙන්න අවශ්‍ය අංග 4. ඒ වගේම විග්‍රහ කරලා තියෙනවා සෝතාපන්න ඵලයටපත් වූ සුතවත් ආර්ය ශාවකයා ළඟ ක්‍රියාත්මක වෙන අංග 4කුත්. ඒකටත් කියනවා විග්‍රහ කරලා තියෙනවා සෝතාපට්ටි අංග 4 කියලා. මොනවද ඒ 4? ඒ 4 තමයි බුද්ධේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ, ධම්මේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ, සංඝේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ, අරියකාන්ත සීලේ සමන්නාගතෝ. අපි මෙන්න මේක තේරුම් ගන්න බොහොම ගාම්භීර සරල සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය පඨම අනාථපිණ්ඩික සූත්‍රය. මේ සූත්‍රයේදී මේ අනේපිඬු සිටුතුමා වයසට ගිහිල්ලා අර ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ තත්ත්වයටපත් වෙනවා. වයසට ගිහිල්ලා ලෙඩ රෝග හැදිලා කායික මානසික වශයෙන් දුකටපත් වෙලා. මේ අනේපිඬු සිටුතුමා මෙහෙම ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ තත්ත්වයටපත් වෙලා ඉන්නකොට තමාගේ සේවකයෙක් කැඳවලා කියනවා මෙන්න මෙහෙම. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න මෙහෙම අනේපිඬු සිටුතුමා ආබාධිකෝ හෝති බාල්ල ගිලානෝ තත්ත්වයටපත් වෙලා දුක්ඛිතෝ ආබාධිතෝ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක නිසා සරියුත් හාමුදුරන්ට මේක කියලා සරියුත් හාමුදුරන්ට ආරාධනා කරන්න කියනවා අනේපිඬු සිටුතුමාගේ ගෙදරට වඩින්න කියලා. මේ පුද්ගලයා ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහිලා මෙහෙම අනේපිඬු සිටුතුමා දුකටපත් වෙලා රෝගී වෙලා ඉන්නවා කියලා උන්වහන්සේට අනේපිඬු සිටුතුමාගේ නිවසට වඩින්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් සමග මේ අනේපිඬු සිටුතුමාගේ නිවසට වඩිනවා. නිවසට වැඩලා අනේපිඬු සිටුතුමා සමග විස්තර කතා කරලා රෝගය ගැන හැම කතා කරලා රෝගී භාවය ගැන කතා කරලා අහනවා මොකද්ද තත්ත්වය කියලා. එතකොට කියනවා දිනෙන් දින රෝගය වැඩි වෙනවා, මෙන්න මේ ආකාරයට දුකටපත් වෙනවා, සුව වෙන්නේ නැහැ, මෙන්න මේ ආකාරයට කියනවා වේදනාවටපත් වෙනවා කියලා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ මේ අනේපිඬු සිටුතුමාට පෙන්නලා දෙනවා මෙන්න මේ අපි දැන් කතා කරපු මෙන්න මේ සෝතාපන්න පත්ති අංග 4. ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වෙන අංග 4. අර බුද්ධේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, අරියකාන්ත සීලේ සමන්නාගතෝ කියලා. ඒක පෙන්නලා දෙනවා මේ අනේපිඬු සිටුතුමා. මොකද අනේපිඬු සිටුතුමා සෝතාපන්න ඵලයටපත් වෙලා ඉන්න පුද්ගලෙක්. අරිය උත්තමයෙක්. අපි බලමු මෙන්න මේ විග්‍රහය. සරියුත් මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා. යථා රූපේනකෝ ගහපති බුද්ධේ අප්පසාදේන සමන්නාගතෝ අසුත්වා පොතුජ්ජනෝ කායස බේදා පරම්මරණ අපායන් දුග්ගති විනීතපාතං නිරයන් උපප්පජ්ජති. තථා රූපෝතේ බුද්ධේ අප්පසාදෝ නත්ති අත්තිචකෝ තේ ගහපති බුද්ධේ අවෙච්චප්පසාදෝ. මෙතන විග්‍රහ කරනවා මේ අසුතවත් පුතඥයෝ යථා රූපේ න කෝ ගහපති යථා රූපේ න කෝ ගහපති
මේ අසුතවත් පුතඥය අපි සරලව කිව්වොත් බුදුන් සරණ ගිහිල්ලා නැහැ කියලා අපි කියන්නේ. නමුත් මෙතන අපි තේරුම් ගන්න ඊට එහා ගිහිල්ලා මේ අසුතවත් පුතඥයා මෙන්න මේ භව උදුරා දමන්නට දන්නේ නැහැ. ඒ අය බුද්ධේ අවෙච්චප්පසාදෝ තත්ත්වයටපත් වෙලා නැහැ. හැබැයි ඔබතුමා එහෙම නෙමෙයි. ඔබතුමා බුද්ධේ අවෙච්චප්පසාදෝ තත්ත්වයටපත් වෙලා. ඒක නිසා මේක මෙනෙහි කරන්න. මේක මෙනෙහි කරනවා නම් ඔබතුමාගේ මේ වේදනා වලින් ඔබතුමා මිදී නිදහස් වෙනවා. පටිප්පස්සම්භෙය්‍ය. මෙතනදී අපි අර දන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති බුද්ධෝ භගවාති කියලා බුදු ගුණත් පෙන්වලා දීලා තියෙනවා. බුද්ධේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ. එහෙමත් නැත්නම් බුද්ධේ අවෙච්චප්පසාදං අත්තිනි සමනුප්පස්සතෝ තානසෝ වේදනා පටිප්පස්සම්භේය. අන්න එකක්. ඒ වගේම ඒකම විග්‍රහ කරනවා ධම්මේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ කියන. එහෙමනම් තවත් සරලව කිව්වොත් බුදුන් සරණ යනවා නම් බුද්ධය අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ නම් ඔබතුමා එහෙම සරණ ගිහිල්ලා තියෙන කෙනෙක්. ඒක නිසා ඔබතුමා එක මෙනෙහි කරන්න මේ වේදනාවෙන් මිදී නිදහස් වෙනවා. ඒ කියන්නේ සමුදේ නිරෝධ කරනවා නම් අර කායේ කාය අනුපස්සී විහෙරති වෙනකොට මොකද වෙන්නේ? වේදනාසු වේදනා අනුපස්සී විහෙරති සිද්ධ වෙනවා. අර ආමිෂ වේදනාවලින් මිදී නිදහස් වෙනවා. යාමිෂ වේදනාවලින් මිදී නිදහස් වෙලා නිරාමිෂ වේදනාව බවට පත් වෙනවා. ඒකයි තීරුම් ගන්න. ඒ වගේම පෙන්නලා දෙනවා තුන්වෙනි අංගයත්. මොකද තුන්වෙනි අංගය? සංඝේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ. ඒකත් මෙනෙහි කරන්න. එහෙමනම් වේදනාවෙන් මිදී නිදහස් වෙනවා. මේ වේදනාවට බැඳෙන්නේ නැහැ. ඒ වගේම පෙන්වලා දෙනවා හතරවෙනි අංගයත්. අරියකාන්ත සීලේ සමන්නාගතෝ. ඒ වගේම පෙන්වලා දෙනවා මේ අසුතවත් පුතඥය නම් එයා මොකද වෙන්නේ? කායස්ස බෙහෙදා පරම්මරණ අපායන් දුග්ගති විනීපාතං නිරයන් උපප්පජ්ජති. මේ අසුතවත් පුතඥයෝ මරණයෙන් පස්සේ සතර අපායේ යනවා. ඒ වගේම පෙන්ලා දෙනවා අනේ පිටුසිටුතුමාට ඔබතුමා සතර අපායේ යන්නේ නැහැ. ඔබතුමා බුද්ධේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ. මෙන්න මෙතනදී පෙන්ලා දෙනවා මෙන්න මේ හතරටත් කියන්නේ අපි සෝතාපට්ටි අංග 4 කියලා. බුද්ධේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ, ධම්මේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ, සංඝේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ, අරියකාන්ත සීලේ සමන්නාගතෝ. හැබැයි මේ හතර විතරක් කියලා සරියුත් මහ රහතන් වහන්සේ නවතින්නේ නැහැ. ඉදිරියටත් විග්‍රහ කරනවා. ඒ විදිහට විග්‍රහ කරනවා යථාරූපාය කෝ ගහපති මිච්ඡාදිට්ඨිය. මිච්ඡාදිට්ඨිය සමන්නාගතෝ අසුතව පුතුජ්ජනෝ. කායස බේදා පරම්මරණ අපායන් දුග්ගති විනිපාතං නිරයං උපපජ්ජති. තථාරූපාතේ මිච්ඡාදිට්ඨි නැත්ති. ඔබතුමා මිච්ඡාදිට්ඨියෙන් මිදී නිදහස් වෙච්ච කෙනෙක්. අත්ථීචකෝ තේ ගහපති සම්මාදිට්ඨිය. ඔබතුමා සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක්. තංචපනතේ සම්මාදිට්ඨින් අත්තනි සමනුප්පස්සතු. තානසෝ වේදනා පටිප්පස්සම්භේ. ඒ වගේම පෙන්වලා දෙනවා සම්මා දිට්ඨිය විතරක් නෙමෙයි සම්මා සංකප්ප.
ඊට පස්සේ සම්මා වාචා. ඊට පස්සේ සම්මා කම්මන්ත. තවත් ඉදිරියට විග්‍රහ කරනවා. සම්මා ආජීව. සම්මා වායාම. සම්මා සති. සම්මා සමාධි. ඒ කියන්නේ මේ අනේපිඩු සිටුතුමාට අර සෝතාපට්ටි අංග 4 බුද්ධි අවිච්ඡප්පසාදු සමන්නාගතු, ධම්මේ අවිච්ඡප්පසාදු සමන්නාගතු, සංඝේ අවිච්ඡප්පසාදු සමන්නාගතු, අරියකාන්ත සීලේ සමන්නාගතු දෙපැත්තක් පෙන්නලා දෙනවා. අසුතවත් පුතඥයා තුල ඒ 4 ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අසුතවත් පුතඥයා සතර අපායේ යනවා මරණින් පස්සේ. හැබැයි ඔබතුමා බුද්ධිය අවිච්ඡප්පසාදු සමන්නාගතු, ධම්මේ අවිච්ඡප්පසාදු සමන්නාගතු, සංඝේ අවිච්ඡප්පසාදු සමන්නාගතු, අරියකාන්ත සීලේ සමන්නාගතු. ඔබතුමා සම්මා දිට්ඨියටපත් වෙච්ච පුද්ගලෙක්. ඔබතුමා තුළ සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා තුළ සම්මා සංකප්පය ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා තුළ සම්මා වාචා ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා තුළ සම්මා කම්මන්ත ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා තුළ සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙනවා. තවත් විදිහකට කිව්වොත් ඔබතුමා සම්මා දිට්ඨියට පත්වෙච්ච පුද්ගලයෙක්. ඔබතුමා සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක්. ඔබතුමා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සමන්නාගතෝ පුද්ගලයෙක්. ඒ 8 විග්‍රහ කරලා නවතින්නේ නැහැ. ඊට පස්සේ විග්‍රහ කරනවා සම්මා ඥාන. 9 වෙනි අංගයේ ක්‍රියාත්මක වෙනවා ඔබ. සම්මා විමුක්ති. 10 වෙනි අංගයත් ක්‍රියාත්මක වෙනවා. ඒකයි තේරුම් ගන්න. එසබ අනේපිඩු සිටුතුමාට විග්‍රහ කරනවා අර සෝතාපට්ටි අංග 4 විග්‍රහ කරලා මෙන්න මේ දසාංගයේ සමන්නාගතු මෙනෙහි කරන්න. මේ වේදනාවෙන් මේ දුක්ඛිත බාහල ගිලාන භාවයෙන් මිදී නිදහස් වෙන්න කියලා. ඔබතුමා සම්මා දිට්ඨියටපත් වෙච්ච පුද්ගලෙක්. ඔබතුමා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙනවා. අංග 10ම පරිපූර්ණ වෙනවා කිය. ඊට පස්සේ මේ අනේපිඩු සිටුතුමා මේක අහලා මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ වේදනාවෙන් මිදී නිදහස් වෙනවා. වේදනාවෙන් මිදී නිදහස් වෙලා මේ සරියුත් හාමුදුරුවන්ටයි ආනන්ද හාමුදුරුවන්ටයි දානෙත් පූජා කරලපුවාම පූජා කළාට පස්සේ සරියුත් හාමුදුරුවෝ තවත් ගාථාවකිනුත් දේශනා කළා. ඒ ගාථාවත් මේ අනේපිඩු සිටුතුමා අනුමෝදන් වෙලා ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ ආපහු ආරාමයට වඩිනවා. මෙහෙම වඩිනකොට වැඩියට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට මුණ ගැහෙනවා බුදුහාමුදුරුවන්. ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා බුදුහාමුදුරුවෝ අහනවා මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක්. අපි බලමු මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නංකෝ ආයස්මන්තං ආනන්දං භගවා ඒතද වෝච. එන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා දැන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගේ. හන්ද කුතෝනුතුවන් ආනන්ද ආගච්ඡසි දිවස්සාති. ආනන්ද හාමුදුරුවන් අහනවා ඔබ මේ කොහෙද මේ මහා දවල් කොහේ ඉඳලා දෙන්නේ කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙන බුදුහාමුදුරුවන්ට ආයස්මතා භන්තේ සාරිපුත්තේන අනාථ පිණ්ඩිකෝ ගහපති ඉමිනාච ඔවාදේන ඔවාදිතෝති. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට පිළිතුරු දෙනවා ආයස්මතා භන්තේ සාරිපුත්තේන අනාථ පිණ්ඩිකෝ ගහපති ඉමිනාච ඔවාදේන ඔවාදිතෝ. මෙන්න මෙහෙම සරියුත් මහරහතන් වහන්සේ අනේපිඩු සිටුතුමාට
මෙන්න මේ ආකාරයට ඔබ දන් දුන්න ධර්මයේ දේශනා කළා කියලා. කොයි ආකාරයටද? මෙන්න මේ සෝතාපට්ටි අංග 4. සෝතාපන්න ඵලයටපත් වූ සුතවත් අරිය ශාවකයෙක් තුල ක්‍රියාත්මක වන අංග 4 අර අංග 10ක් විදිහට පෙන්නලා දුන්නා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා පණ්ඩිතෝ ආනන්ද සාරිපුත්තු මහා පඤ්ඤෝ. ආනන්ද සාරිපුත්ත පණ්ඩිතයෙක්, මහා ප්‍රඥයෙක්. මහා පඤ්ඤෝ ආනන්ද සාරිපුත්තු. ඇයි එහෙම කියන්නේ? පණ්ඩිතයෙක් කියලා කියන්නේ ඇයි? මහා ප්‍රඥයෙක් කියලා කියන්නේ ඇයි? මේ සරියුත් හාමුදුරුවෝ යත්‍රහි නාම චත්තාරි සෝතාපට්ටි අංගානි දසහාකාරේ විභජිස්සති. ඇයි පණ්ඩිතයෙක් කියලා කියන්නේ? මේ සෝතාපට්ටි අංග 4 දසාකාරයකට විභජනය කරලා විග්‍රහ කරපු නිසා. ඒකයි තේරුම් ගන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතනදී බොහොම පැහැදිලි වෙනවා මේ සුතවත් අරිය ශාවකයෙක් තුල, ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වූ සුතවත් අරිය ශාවකයෙක් තුල ක්‍රියාත්මක වෙන සෝතාපට්ටි අංග 4. බුද්ධේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, අරියකාන්ත සීලේ සමන්නාගතෝ කියලා කියන්නේම මොකද්ද? මෙන්න මේ අංග 10කින් යුත් මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙනකොට අර සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන අංග 10ක් ක්‍රියාත්මක වීමම තමයි සෝතාපට්ටි අංග 4 කියලා කියන්නේ. ඒකයි තේරුම් ගන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ සමුදය නිරෝධ කරනකොට මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙනවා. අංග 8ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අංග 8 ක්‍රියාත්මක වෙනකොටම 9 වෙනි අංගයත් බලගැන් වෙනවා, 10 වෙනි අංගයත් බලගැන් වෙනවා. ඒ 10ම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කලින් විග්‍රහ කරපු ආකාරයට මේ 10ම ක්‍රියාත්මක වීමම තමයි මේ තුලම තමයි බුද්ධේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, අරියකාන්ත සීලේ සමන්නාගතෝ. ඒකනේ අපි ඉස්සරහ විග්‍රහ කළේ. බුද්ධානුස්සතිය වැඩෙනවා, ධම්මානුස්සතිය වැඩෙනවා, සංඝානුස්සතිය වැඩෙනවා, සීලානුස්සතිය වැඩෙනවා. අර දස අනුස්සතියම පූර්ණය වෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපිට දැන් මෙතෙන්දී මේ සූත්‍ර දෙකෙන්ම තේරුම් ගන්න පුළුවන් බොහොම පැහැදිලිව. අර ဒုတိ ය සාරිපුත්ත සූත්‍රයේදී සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් අංග 4ක් තියෙනවා පූර්ණේ කරගන්න ඕනේ. ඒ තමයි සත්පුරුෂ සංසේවෝ, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානුධම්ම පටිපදා. එතකොට සෝතෝ කියලා කියන්නේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. එහෙනම් සෝතෝ ආපන්නෝ කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගී පිහිටියා කියන එකයි. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටියා සෝතාපන්නෝ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සමන්නාගතු. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටියා කියන එකමයි අර බුද්ධේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, අරියකාන්ත සීලේ සමන්නාගතෝ කියන්නේ කියන එක මෙන්න මේ අනාථපිණ්ඩිකස්ස සූත්‍රේනොත් බොහොම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාවේ තුන්තරා බෝධියක් තියෙනවා. ලෞතුරා බුද්ධත්වයේ, පච්චේක බුද්ධත්වයේ,
අරිහත් බුද්ධත්වය. අරිහත් බුද්ධත්වයට පත් වෙන්න නම් මේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා මේ සෝතාපට්ටි අංග 4 පූර්ණය කරගෙන සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුල මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙනවා. මේ අංග 8ක් ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතුරු අංග දෙකත් සම්මා ඥානත් සම්මා විමුක්තිත් පූර්ණය වෙනවා. ඒක නිසා මේ සමුදය නිරෝධ කරනවා නම් මේ සතර කමඨහන් වඩනවා නම් මෙන්න මේ අංග 10ම පූර්ණය වෙනවා. තවත් විදිහකට කිව්වොත් මේ සතර කමඨහන් වඩලා සමුදය නිරෝධ කරනකොට මෙන්න මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා. මෙන්න මේකයි තේරුම් ගන්න ඕන. හොඳයි අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි දැන් කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගෙන තමුන්ගේ සිතේ උපදින මේ බාල සමාගම හෙවත් මේ රාග ද්වේෂ මෝහ සිතිවිලි සමාගමෙන් මිදී නිදහස් වෙලා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුභ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ගැන සිතිවිලි ඇති කරගනිමි සමුදය නිරෝධ කරගනිමි යන අදිෂ්ඨානෙන් කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හොඳයි හැම කෙනෙක්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චතු ආර්ය සත්‍ය ධර්මයම පසක් කොට අධ්‍යක් ගනිත්වා.